Dan bukan tidak rumah gerak. Iya no. මොකද ධර්මයේ අදාළව ආර්යයන් තියෙනවා අහනවල මම ඒක උත්තර දෙන්න දන්නවා. හොඳේ. කාට හරි මොනවාරි ධර්මයේ ධර්ම මාර්ගයට අදාළව චතුරාර්ය සත්‍ය ධර්මයට ආර්ය ශ්‍රාවකික මාර්ගයට අදාළව යමක් අහන්න තියෙනවා නම් අහන්නකො. අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි භාවනා කරන අවස්ථාවේදී හැමදේම අපිට හිතට දැනෙනවා ස්වාමීන් මේ අනිත්‍යභාවය දැනෙනවා ස්වාමීන් ඒක හොඳද නරකද ස්වාමීන් අනිත්‍යභාවය දැනෙනවා හොඳයි. මේ දැන් භාවනා කරන්න ඉස්සෙල්ලා තේරෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ කුමක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ නේද? ඒ චතුරාර්ය සත්‍ය මුල් මාර්ග සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක කියලා කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක. හරිද? දැන් භාවනා කරනකොට මේ ඔක්කොම දැනගෙනයි භාවනා කරන්නේ නේ. හොඳේ. ඒක දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ දුක මේ දුක ඔබලා ළඟ තියෙනවද නැද්ද? අපි ළඟ දුක තියෙනවද නැද්ද? අපි හැමෝම ළඟ ඒ දුක තියෙනවා නේද? එතකොට අපි කවදා හරි දවසක රහත් ඵලයටපත් වුණත් ඔය ජරා ව්‍යාධි මරණ කියන කාරණා ඒ රහතන් වහන්සේට තියෙන්නේ. නමුත් උන්වහන්සේලා ඒවට ඇලීම් ගැටීම් නැති කරගන්නේ නැහැ. එතකොට පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතු දෙකක් නැහැ. එක හේතුවයි තියෙන්නේ. මොකක්ද හේතුව? තෘෂ්ණාව. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව නේ. දැන් ඒතකොට දුක ඔබලා ළඟ තියෙනවද නැද්ද? දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව ඔබලා තුල තියෙනවද නැද්ද? එහෙනම් දුකත් ඔබලා තුල තියෙනවා. තෘෂ්ණාවත් අපි තුල. තුන්වෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමයි හරිනේ. මොකද දුකත් ඔබලා ළඟ තියෙන්නේ. දුකට හේතුව තෘෂ්ණාවත් ඔබලා ළඟ තියෙන්නේ. එහෙනම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඔබලා ළඟ. හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ ඔබ ළඟ නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ ඔබ ළඟ නම් දුක නැති කරන්න ඕනේ ඔබම නම් දුක නැති කිරීමේ මාර්ගය මොකක්ද? ආර්ය ශ්‍රාන්තික. එහෙනම් දැන් මේ චතුරාර්ය සත්‍ය තුල තමන්ගේ ජීවිතයේ විසිරවල දකින්න කෙනා තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා කියලා කියන්නේ. කවුද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා කියන්නේ? චතුරාර්ය සත්‍ය තුල ජීවිතයේ විසිරවල දකින්න කෙනා. තේරෙනවද? එයා දුකක් ඇති වුණාට පස්සේ කවදාකවත් කේන්ති ගන්න යන්නේ, ගැටෙන්න යන්නේ, දිවිනසා ගන්න යන්නේ, රණ්ඩු වෙන්න ආරම්භ කරන්න යන්නේ. නමුත් නෑ කිව්වොත් අද සමාජෙ මොකද කරන්නේ? දුකක් ඇති වුණා. ඔය ඔක්කොම එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සමාජයේ තුල ශ්‍රද්ධාවේ තරමටම දුර්වලයි. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට වැඩි ටිකක් පස් ටිකක් අරන් කියනවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සෙයින් ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. තේරෙනවද? අනිත් ඔක්කොම අශ්‍රද්ධාව තුළයි ජීවත් වෙන්නේ. මොකද ඒගොල්ලෝ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ දකින්නේ නැහැ. ජීවිතේට දුකක් ඇති වුණාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් ඇති වුණාම ඒගොල්ලෝ කවදාවත් ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙන් දුකට පිළියම් හොයන්නේ නැහැ. දුකට පිළියම් හොයන්නේ පුතේ තියන්නේ. සුපර් දුක
වෙන වෙන මාර්ග වලින් තමයි දුකට පිළියම් හොයන්නේ. තේරෙනවද? දැන් ඒතකොට දැන් ඉස්සෙල්ලාම භාවනා කරන්න ඉස්සෙල්ලා මොකද එයා දැනගත යුත්තේ? මේ චතුරාර්ය සත්‍යයන්ට අදාළව ජීවිතේ විසිරෝල දකින්න එයා දක්ෂ වෙන්න. එයා භාවනා කරන කෙනෙක් නම් ජීවිතේට ප්‍රශ්නේදී එයා දේවාලයකට යනවා නම් පඳුරු බඳින්න යනවා නම් පූජාවට තියන්න යනවා නම් එයා චතුරාර්ය සත්‍ය ජීවිතය තුළ විසිරෝල දැක්ක කෙනෙක්ද? දැක්ක කෙනෙක් නෙමෙයි ඈ. ඒත් භාවනා කරන්න ඉස්සෙල්ලා මුලින්ම කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. එයා තමයි අර බුදුරජාණන් වහන්සේ නියසිරට අරන් පෙන්නන සද්ධාව කියන තැනට ආපු කෙනා බවට පත් වෙනවා. හරි? දැන් ඊට පස්සේ දැන් අපි දැන් දුකක් දැක්කා අපි තුලින්. දුකට හේතුව තෘෂ්ණාවක් දැක්කා. දුකේ නිරෝධය තමා විසින්ම කළ යුත්තක් කියලා දැක්කා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියන. එහෙම දැකලා යා දැන් මොකද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙනවා නේද? ඒතර ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙද්දී මුලින්ම අපිට හම්බ වෙන්නේ කුමක්ද? ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙන්න දොරටු 8ක් තියෙනවා. තේරෙනවද? කෙනෙකුට ඕනනම් සීලය කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. මෛත්‍රිය කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. සමාධිය කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. පින්කම් කියන දොරටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. මේ කුමන දොරටුවෙන් ඇතුල් වුණත් ඒක සම්මා මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගය සම්මා මාර්ගයක් හැටියට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුල් වෙන්න ඕනේ. දැන් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා. දුක නැති කිරීමේ එකම මාර්ගයයි. ඔබට දුක කියන කාරණේ තියෙනවා නම් දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුත්තේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. දැන් මාර්ගය හඳුනාගෙන ඔබ සම්මා දිට්ඨියෙන් ඇතුළට ආවා. ඒතකොට සම්මා දිට්ඨියෙන් ඇතුළට එද්දී ඔබලා තුල විශ්වාසයන් 7ක් ඇති වෙන්න ඕනේ. මේ විශ්වාසයන් 7 තියෙන්න ඕනේ. පළවෙනි විශ්වාසය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි ඇති කරගත්තා වූ සද්ධා. තේරෙනවද? ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, බුදුරජාණන් වහන්සේගේ ඥානයන්, ඒ ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන්, ධර්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ ගුණයන්, ඥානයන් හඳුනාගෙන තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මොනවද? මොනවද බුදුරජාණන් වහන්සේගේ ගුණයන්? දැන් ඒක දැනගෙන තියෙන්න ඕනේ. භාවනා කරන්න ඉස්සෙල්ලා තව කොච්චර දේවල් තියෙනවද ඈ? මොකද බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි බුදුරජාණන් වහන්සේ වන්දනා කරද්දී මොකක්ද අපි කියන්නේ? ඉතිපිසෝ භගවාන්. හොඳයි. මං කිව්වට පස්සේ කියන්නකෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන් පසළොස් චරණ ධර්මයන් මනාකොට දත්තේ විද්‍යාචරණ නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනාගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණිහෙයින්ද සුගත නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාමලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකම දත්තේ ලෝකවිදු නම් වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු
සත්වයන් අකීකරු සත්වයන් මනාකොට දැමූහේ මනාකොට දැමූහේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහි සත්තා දේව මනුස්සානම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූහේ භගවානම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්තේ සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්තිපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභානපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සංයුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විජ්ජාචරණ නම් වනසේක සුගත නම් වනසේක ලෝක
ලෝකවිදු නම් වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වනසේක. සත්තා දේව මනුස්සා නම් වනසේක. සතා දේව මනුස්සා නම් වනසේක. භගවා නම් වනසේක. භගවා නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. 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 නිරතුරුවම දැන් අපි සම්මා දිට්ඨිය ගැනයි කතා කරන්නේ. සම්මා දිට්ඨියේ මුල්ම අංගය මොකද්ද මං කිව්වේ? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එතකොට තෙරුවන්ගේ මුල් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. නිසා නිරතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන්, අනන්ත වූ ඥානයන් නුවණින් දකිමින්, නුවණින් මෙනෙහි කරමින් අපි ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨියේ අංගයක්. එතකොට දෙවෙනුව මොකද්ද? ධර්ම රත්නේ ගුණයක්. ධර්ම රත්නේ පළවෙනි ගුණය මොකක්ද? සක්කාත ගුණය. තේරෙනවද? ධර්මයේ සක්කාත ගුණය කියලා කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මේසා ගැඹුරු ලෝක ධර්මයක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආපු මේ පංච උපාදානස්කන්ධ ලෝකය බුදුරජාණන් වහන්සේ සරල කරලා චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරෙන් මේ ලෝකයේ නිරෝධය කිරීමේ මාර්ගය අපිට දේශනා කරලා තියෙනවද නැද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන මාර්ගාංග 8න් අපිට මේ සියලු දුක් නිරෝධය කිරීමේ මාර්ගය මතු කරලා දීලා තියෙනවද නැද්ද? පටිච්ච සමුප්පාද ධර්මයන් තුළින් මේ භවත්‍රයේ ජීවත් වෙන සෑම සත්වයකගේම භව ගමන, ජීවිත ගමන විග්‍රහ කරලා තියෙනවද නැද්ද? එතකොට ඒකට අපි මොකද්ද කියන්නේ? ධර්මයේ ස්වභාවය මේසා ගැඹුරු ලෝක ධර්ම සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ඈත ඉඳන් සුගතියක් දුගතියක් අතර දෝලණය වෙමින් කල්ප විනාශයන් දසදහස් ගානකට පිච්චි මෙරි ඉපදී ආපු අපිට චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකින් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයේ මහිමයෙන් අපට දේශනා කළා. ඒක ධර්මයේ ස්වස්ථාත ගුණය. තේරෙනවද? එතකොට ධර්මයේ ස්වස්ථාතයි ධර්මයේ කවුරුහරි කිව්වොත් ගැඹුරුයි කියලා ඒක සාධාරණද? නමුත් ධර්මයේ ගැඹුරු අවංකවම ගැඹුරුයි. ඒ ගැඹුරු භාවය නිසා තමයි බුදුරජාණන් වහන්සේට බෝධිසත්වය හැටියට සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරන්න සිද්ධ වුණේ. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙන්න, මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දෙන්න අවශ්‍ය වුණේ මේ දසපාරමී ධර්මයන් පූර්ණය කරන්න අවශ්‍ය වුණේ ඇයි? මේ ලෝක ධර්ම ඒසා ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. ඒ ගැඹුරු ධර්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මේ මොහොතේ අපි ලබන්නා වූ මේ සැනසෙල්ල වෙනුවෙන් ඒ දසපාරමී ධර්මයන් පූර්ණය කරලා ඒ සම්මා සම්බුද්ධ ඥානෙන් මේ ගැඹුරු ලෝක ධර්ම කාරණා හතරකට ගොනු කරලා නිරෝධය කිරීමේ මාර්ගය අපිට ඒ ධර්මයේ ස්වභාවත ගුණයක්. ඒතොර ධර්මයේ ස්වභාවත ගුණය නිසා ඊළඟට සකස් වෙන්නේ කුමක්ද? ධර්මයේ සම්දිත්තික ගුණය. ධර්මයේ සම්දිත්තිකයි කියන්නේ මොකද්ද? ධර්මය මේ ජීවිතේදීම අපිට දකින්න හෝ අවබෝධ කරන්න පුළුවන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මේ ජීවිතේදී දකින්න. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න, මේ ජීවිතේ අවබෝධ කරන්න, ඒ කියන්නේ උතුම් රහත් ඵලයටපත් වෙන්න පුළුවන්. හරිද?
එහෙනම් අපිට ඊළඟ ආත්ම වෙනකන් ඉන්න ඕනේද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේද? නැහැ. කවුරු හරි කියනවා නම් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා එයා ධර්මයේ සම්දික්ඛික ගුණය ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට එයා ධර්මයේ සම්දික්ඛික ගුණය ප්‍රතික්ෂේප කරද්දිම එයා ධර්මයේ ස්වකහාත ගුණය ප්‍රතික්ෂේප එයා ධර්මයේ සරලභාවය පිළිගන්නේ නෑ. එයා පිළිගන්නේ එයා ධර්මයේ සරලභාවය පිළිගන්නේ නැත්නම් එයා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අසිරිය පිළිගත් කෙනෙක් වෙනවද? පිළිගත් කෙනෙක් වෙන්නේ නැහැ. මොකද එයා කියනවා ධර්මයේ ගැඹුරුයි කියලා. ධර්මයේ ගැඹුරුයි කියද්දිම ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ ඒ අසිරිමත් භාවය අපි ප්‍රතික්ෂේප කළා. එතනින් මෙයා දෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යන්නේ. ඒතකොට ධර්මයේ ස්වකහාතයි, ධර්මයේ සරලයි. ධර්මයේ බුදුරජාණන් වහන්සේ සරල කරලා දේශනා කරලා තියෙනවා අපිට ගැඹුරු ධර්ම. ඒ නිසාම අපිට ධර්මයේ මේ ජීවිතයේදී දකින්න අවබෝධ කරන්න පුළුවන්. ධර්මයේ අකාලිකයි, තුන් කාලයටම අතීත වර්තමාන අනාගත තුන් කාලයටම චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙනවා නම් අපිට මේ උතුම් ධර්මයේ අවබෝධය ලබන්න කෙනෙක් කියන්න පුළුවන්. අතීතයේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ නිසා එදාය සෝවාන් ඵලයටපත් වුණා. අද සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ධර්මයේ අකාලික ගුණය අපි ප්‍රතික්ෂේප. චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙන තාක්කල් ඒ කියන්නේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන උතුම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ලෝකේ වැඩ සිටින තාක්කල් චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙනවා. චතුරාර්ය සත්‍ය ජීවමානව තියෙන තාක්කල් මේ උතුම් ධර්මය ඕනම කෙනෙකුට අවබෝධ කරන්න ඒ ධර්මයේ අකාලික ගුණය තේරෙනවද? ඒ නිසාම ධර්මයේ ඒහිපස්සිකයි. ධර්මයේ විරුද්ධව බබලනවා. ධර්මයේ කාටවත් හංගන්න දැන් ඉර කාටවත් පුළුවන් ද හංගන්න? සඳ කාටවත් පුළුවන් ද හංගන්න? කාටවත් හංගන්න. ඒ වගේ ඔබ ධර්ම මාර්ගයේ තුල ඉන්නවා නම් ධර්මයේ ඒහිපස්සිකයි, විවෘතයි, ප්‍රකටයි. ඔබ සිල්වත් නම් කාටවත් කටින් කියන්න ඕනේ නැහැ ඔබ සිල්වත් කියලා. තේන සීලේ ආනිසංස ප්‍රකටයි. මොනවාද සීලේ ආනිසංස? ජනප්‍රියභාවය ලැබෙනවා. ඕනම අභියෝගයකට නොබියව මුහුණ දෙනවා. භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවී මැරෙනවා. සුවතියේ ප්‍රකටයි. හංගන්න. ඔබ දන් දෙන කෙනෙක් නම් වර්ණයේ සැපේ බලය ප්‍රකටයි. කාටවත් හංගන්න පුළුවන්කම නැහැ. ඔබ මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රියට අදාළ ආනිසංස 11 ඔබේ ජීවිතේ ප්‍රකටයි. කාටවත් හංගන්න පුළුවන්කම නැහැ. ඔබ සමාධිය වඩනවා නම් ඔබේ පංච නීවරණ තුනී වුණා වූ සප්ත බොජ්ජංගයන් ලෝකෙට ප්‍රකටයි. කවදාකවත් හංගන්න පුළුවන්කම. ඔබ ප්‍රඥාව පුහුණු කරන කෙනෙක් නම් ඔබ නිරේතුරුවම ඔබේ වඩන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවේ අඩුභාවය ලෝකෙට ප්‍රකටයි. ඒක කවදාකවත් හංගන්න. ඒ කියන්නේ ධර්මයේ ඊපස්සිකයි. ධර්මයේ මොන ගුණයක් වැඩුවත් ඒ ගුණය ලෝකෙට ප්‍රකටයි. ඒක කාටවත් හංගන්න පුළුවන්කම. ධර්මයේ ඕපනයිකයි. ධර්මයේ තමා තුලින් තමා දරා ගන්නවා. තේරෙනවද? ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ කියවලා ධර්මය අහලා තමා තුලින් තමයි තමා ධර්මයේ දරාගෙන තමන් අවබෝධය කරා තව කෙනෙකුට ඒක දෙන්න පුළුවන්කම. බුදුරජාණන් වහන්සේට මට ධර්මාභෝධය ලබා දෙන්න බැහැ. මාර්ගය කියන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේට මට අවබෝධය ලබා දෙන්න බැහැ. උන්වහන්සේට මාර්ගය කියන්න පුළුවන්. ඒ වගේ තමාම ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ කියවලා ධර්මය අහලා ධර්මයේ දරාගෙන තමා තුලින්මයි තමා ධර්මය අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සතර සතිපට්ඨාන ධර්මයන් නිවැරදිව පුහුණු කළොත් ආරෂ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් නිවැරදිව පුහුණු කළොත් එයා දින 7ක් තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනේ. දින 7ක් තුල. දින 7ක් තුල බැරි වුණොත් එයා නැවත නිවැරදිව මාර්ගයේ පුහුණු කරලා සති 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න.
සති 7ක් ඇතුළත ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. ඔබ නැවත නිවැරදිව මාර්ගය පුහුණු කරලා මාස 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්නේ. ඔබ මාස 7ක් ඇතුළත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔබට බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා නැවත ඔබ නිවැරදිව මාර්ගය පුහුණු කරලා උපරිම අවුරුදු 7ක් තුළ ඔබ චතුරාර්ය සත්‍ය ඔබට අවුරුදු 7ක් තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැරි වුණා නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ වරදක් නෙමේ ඔබේ මාර්ගයේ තියෙනා වූ දුර්වල භාවය. තේන්නද? ඒ නිසා ධර්මය උපනයිකයි තමා තුළින් තමා පුහුණු වෙලා වඩලා ඉගෙනගෙන අහලා ශ්‍රවණය කරලා දරාගෙන තමයි ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒක ධර්මයේ උපනයික. තොර ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඔබ තුල ධර්මයේ ස්වස්කාත ගුණය, සම්දිත්තික ගුණය, අකාලික ගුණය, ඒහිපස්සික ගුණය, ඕපනයික ගුණය කෙරෙහි ඔබ තුල විශ්වාසය තියෙනවා නම් ඔබ බෞද්ධ කෙනෙක් වේවා අබෞද්ධ කෙනෙක් වේවා කියන ප්‍රශ්නයක් අදාළ ඔබ ස්ත්‍රී කෙනෙක්ද පුරුෂ කෙනෙක්ද කියන ප්‍රශ්නයක් අදාළ වෙන්නේ ඔබ උගත්ද නුගත්ද ධනවත්ද දුප්පත්ද කුඩාද ලොකුද කියන කාරණයක් අදාළ වෙන්නේ ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ මාර්ගය තුල ශක්තිමත් ආවොත් අනිවාර්යයෙන් ඔබට මේ ධර්මයේ අවබෝධයන් දැන් ධර්මයේ ගුණයන් නේ මේ ගුණයන් අපිට විශ්වාසය තියෙන්න ඕනේ. ධර්මයේ සත්‍යාත ගුණය ධර්මයේ බුදුරජාණන් වහන්සේ සරලභාවයෙන් අපිට දේශනා කළා තියෙනවා. ඒ නිසාම ධර්මයේ සම්දිතිකයි මේ ජීවිතයේ ධර්මයේ දකින්න පුළුවන්. ඒ නිසාම ධර්මයේ අකාලිකයි චතුරාර්ය සත්‍ය ධර්මය ජීවමානව තියෙන තාක්කල් අපිට ධර්මාභෝධය ලබන්න පුළුවන්. ධර්මයේ ඒහිපස්සිකයි විවෘතව බබලනවා අපි සතර සතිපට්ඨාන වඩනවා නම් අපේ තෘෂ්ණාව දවසින් දවස සියුම් වෙන්න ඕනේ. කවුරු හරි කියනවා නම් මම සතර සතිපට්ඨාන වඩනවා ඒ දවසින් දවස තෘෂ්ණාව වැඩි කියලා ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. තේරෙනවද? ඒක වෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි විශ්වාසය කරගන්න නිරේතුරුව ඒවා පුහුණු කරන්න වඩන්න හිතන්න ධර්මයේ මේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න ධර්මයේ ගුණයන් කෙරෙහි විශ්වාසය නැත්නම් අපිට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බෑ. ඊට පස්සේ සංඝයාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. දොර සංඝයාගේ ගුණයන් මොනවාද? පළවෙනි ගුණය මොකද්ද? සුපටිපන්න. සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? සංඝයා සංසාර බය දැකලා සංසාරේ නිසරුභාවය දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා සංසාර බය දැකලා සංසාර ගැඹුර දුර දැකලා සංඝයා ගිහි ජීවිතෙන් මිදලා පැවිදි ජීවිතේට දැන් මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය? සංසාර බය දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා තේරෙනවද? සංසාර ගැඹුර සංසාර දුර මේවා නිසරුභාවයේ ගිහි ජීවිතේ දැකලා එයා ගිහි ජීවිතේ අතහැරලා උතුම් පැවිදි උපසම්පදාවන්ට සංඝයාගේ මොකද්ද? සුපටිපන්න ගුණය නිසා ඊළඟට ඇති වෙන ගුණය මොකද්ද? උජුපටිපන්න. උජුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? සංඝයා ඍජු මාර්ගය තුල ගමන් කරනවා. මොකද්ද ඍජු මාර්ගය? ආර්ය ශ්‍රාංගික. මොකද දැන් සංඝයා දුක දැකලායි පැවිදි දුක දැකලා පැවිදි වෙලා දුකෙන් මිදීමේ ඍජු මාර්ගය වන ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඒකට මොකද්ද කියන්නේ? උජුපටිපන්න. උජුපටිපන්න ගුණය නිසා ඊළඟට ඇති වෙන්නේ කුමක්ද? ඥායපටිපන්න. සංඝයා සංසාර බය දැක්කා. උතුම් පැවිදි උපසම්පදාවන් ලැබුවා. උතුම් උජුපටිපන්න ගුණය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කළා. සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තා. සම්මා ඥානයන් ඇති කරගන්නවා. සම්මා ඥානයන් කියන්නේ මොකද්ද? චතුූපපාත ඥාන, පූර්වේ නිවාසානුස්සති ඥාන, දිව්‍යසෝත, දිව්‍ය චක්ඛු, ඒ ලෞකික ඥානය ඇති කරගන්නවා. සෝවාන්, සක්‍දාගාමි, අනාගාමි, ලෝකෝත්තර ඥානය. ඒකට කියන්නේ මොකද්ද? ඥායපටිපන්න ගුණය. හරිද? සුපටිපන්න ගුණය තුළින් උජුපටිපන්න ගුණය ඇති කරගත්තා. උජුපටිපන්න ගුණය තුළින් ඥායපටිපන්න ගුණය ඇති කරගත්තා. ඥායපටිපන්න ගුණය තුළින් මොකද්ද ඇති කරගන්නේ? සාමීචිපටිපන්න ගුණය.
තමන් සීලය තුල ශක්තිමත් වෙලා එයා සීලේ ආනිසංස ලෝකයාට දේශනා කරනවා. තමන් සමාධිය තුල, තමන් ප්‍රඥාව තුල, තමන් ඥාන දර්ශන තුල, තමන් විමුක්තිය තුල සාක්ෂාත් වෙලා ඒවාට මාර්ගය ලෝකයාට දැන් මොනවද මේ සංඝයාගේ ගුණ? තේරෙනවද? දැන් මහා සංඝරත්නය ආරම්භ කරගෙන අපි පින්කමක් කරද්දී සංඝයාගේ මේ ගුණයන් මුල් කරගෙනයි අපි කරන්න කියන විශ්වාසය අපිට තියෙනවා. සංඝයා සුපටිපන්නයි. ගිහි ජීවිතයේ නිසරුභාවය දැක්ක, කාමයන්ගේ නිසරුභාවය දැකලායි පැවිදුනේ, සංසාර බය දැකලායි පැවිදුනේ. ඒ නිසාම උජුපටිපන්නයි, ඍජු මාර්ගය තුල ගමන් කරනවා, වැරදි මාර්ග තුල යන්නේ නැහැ. දුකෙන් මිදීමේ එකම ඍජු මාර්ගයයි ඒ ආරෂ්ඨාංගික මාර්ගය. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන සම්මා ඥානයන් ඇති කර ගන්නවා. ලෝකෝත්තර ලෞකික ඥානයන්, ඒ සංඝයාගේ ඥාය පරිපන්න ගුණය, සංඝයාගේ සාමීච පරිපන්න ගුණය කියන්නේ මේ සියලු ධර්මය යා ලෝකයාට දේශනා කරනවා. තේරෙනවද? මේ ගුණයන් හතර නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වෙනවා. කවුද ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් ඵලය, සෝවාන් සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, රහත් මාර්ගය, රහත්. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා ඉන්නේ කොහෙද? සංඝ සමාජයේ තුල. සංඝ සමාජයේ තුල ඉන්නේ වෙන කොතනකවත් නැහැ. තේරෙනවද? දැන් අනාගාමී ගිහි කෙනෙක් ඉන්නවා. එයා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට අයිතිද? දැන් අපි කියමු ගිහි කෙනෙක් ඉන්නවා. එයා අනාගාමී ඵලයටපත් වෙලා ඉන්නේ. ඒ අනාගාමී ගිහි කෙනා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනාට අයිතිද? අයිති නැහැ. මොකද එයා තුළ සුපටිපන්න ගුණය, එයා සංසාර බය දැකලා තාම පැවිදි වෙලා නැහැ. තේරෙනවද? ඒ නිසා ගිහි අනාගාමී කෙනාවත් අර ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් 8 දෙනා අතරට අයිති වෙන්නේ නැහැ. මොකද පන්සලේ ආරාමේ ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලායි පන්සලට ඇවිල්ලා එයා තුළ සුපටිපන්න ගුණය, එසා එයාත් අර පුද්ගලයන් 8 දෙනා අතරට එනම් ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනා ඉන්න මේ සංඝ සමාජය තුල. තේරෙනවද? ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා සංඝරත්නය ආරාධනයකින් වැඩියක්, ආරාධනයකින් තොරව වැඩියක් අපි නිරේතුරුව මොකද කරන්නේ? කරන්න තියෙන සිව්පසේ නැති උපස්ථාන කරනවා. ආරාධනා කළාද නොකළාද කියන කාරණය අදාළ නැහැ. අපි සිකුරේදී අතුරලා, පාවඩ අතුරලා, මුදුකුඩ අරලා, දෙපා සෝදලා මේ සෑම උපස්ථානයක්ම කරනවා. ඇයි? සංඝයා සුපටිපන්නයි, සංඝයා උජුපටි පන්නයි, සංඝයා ඥාය පරිපන්නයි, සංඝයා සාමීචි මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒ නිසාම සංඝයාට දෙවියන්, බ්‍රහ්මයන්, මනුස්සයන් මේ සියලු දෙනා වන්දනා කරනවා. ඒ නිසාම සංඝයා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට, ඒ කියන්නේ පුංචි දෙයක් වපුරලා විශාල අස්වැන්නක් ගන්න පුළුවන් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත කියන්නේ මොකද්ද? සංඝයා. තේරෙනවද? දැන් එක බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ එක දුගී මහත්මයෙක් හිටියා. ඈත ගමක හිටියේ, ජීවත් වෙන්න බෑ, හරිම දුෂ්කරයි. ආ රස්සාවක් හොයාගෙන ගමකට නගරයට යනවා. ගෙදර ඉන්න නෝනා යාට බත් මුලක් බැලලා දෙනවා. මගදී කන්න කියලා ඒ බත් මුලේ තියෙන මොනවද? කරකොල මැල්ලුයි බතුයි. වෙන දෙයක් තිබ්බේ? වෙන දෙයක් ඇත්තෙත් නෑ දෙන්නේ. දැන් මෙයා මේ කැලේ මැද්දේ යද්දී මෙයාට දවල් බඩගිනි, මෙයා මේක ලෙහාගෙන කනවා. භාගයක් කනකොටම මෙතනේ ස්වාමීන් වහන්සේ නම වැඩි. වඩින වෙලාවේ අනේ මේ මහත්යාට හිතෙනවා මම දැන් භාගයක් වැළඳුවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ආහාරයක් නැතුවයි මේ කැලෙන් වඩින්නේ. ඒ නිසා මම මේක පූජා කරන්න ඕනේ කියලා අර බත් කටවල් කීපයක් ආපු බත් පාසලේ එහෙම ස්වාමීන් වහන්සේට පූජා කරනවා. නමුත් කලා දැන් මෙයා අඩ කුසගෙන ඉන්නේ. මෙයාට 10ට එහෙම නිින්ද ගියා. මෙයාට සත්වයක් දෂ්ට කරලා මැරෙනවා. මැරෙන මොහොතේ මෙයාට සිහිපත් වෙන්නේ මොකද්ද? අර පූජා කළා වූ ඒ ධර්මයේ සඳහන් වෙනවා ශාස්ත්‍රීය දිව්‍ය විමානයක මෙයා දෙවියෙක් වෙලා
උපදිනවා. මොකද ආයේ දාන පූජා කළ තිබ්බේ අනුරුද්ධ මහරහතන්. නමුත් එයා දැනගෙන හිටියේ නෑ මේ මහරහතන් වහන්සේ නම. ඒතර බලන්න පුංචි දෙයක් පූජා කරලා ඉඳුල් වෙච්ච බට්ටික පූජා කරලා ලෝකේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මාස්ටර් නම් තියෙනවා නම් ඒ ආශ්‍රයෙන් ලබා දෙන්නේ කවුද? මහා සංඝ රත්නය. තේරුණාද? දැන් සංඝයාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. දැන් මම මොකද මේ කියන්නේ සම්මා දිට්ඨියට අදාළව තෙරුවන් කෙරෙහි සද්ධාව. හරිද? දැන් සම්මා දිට්ඨියේ පළවෙනි අංගය තමයි තෙරුවන් කෙරෙහි සම්මා දිට්ඨියේ දෙවෙනි අංගය මොකක්ද? කර්මය කර්මඵල. අපි තුන සම්මා දිට්ඨියට පත්වෙච්ච කෙනා භාවනා කරන කෙනා තුළ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. තේරුණාද? ඒ වගේම අපි තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි කැමති දෙයක් සිද්ධ වෙන්නේ මේ කැමති දේ සිද්ධ වෙන්නේ මගේ සංසාරයේ කුසල් සංස්කාරයක් නිසා. Tamanට අකමැති දෙයක් සිද්ධ වෙන්නේ මේ අකමැති දේ සිද්ධ වෙන්නේ මගේ අකුසල් සංස්කාරයක් නිසා කියන විශ්වාසය අපිට ඒ විශ්වාසය තියනවාද අපිට? තියෙනවා. කොහෙද තියෙන්නේ? සමාජය තුළ බලන්න මේ විශ්වාසය තියනවාද? ඒ විශ්වාසය නැහැ. සම්මාදිට්ඨිය එච්චරටම දුර්වලයි. තේරෙනවද? අපි අකමැති දෙයක් සිද්ධ වෙද්දී දැන් අද රටේ කොහෙ බැලුවත් කැමති දෙයක් අපි දකින්නේ කැමති දෙයක් දකින්නවද කොතනකවත්? අකමැති දෙයක්මයි. අපි බලන්න අකමැති දෙයක්මයි අපි දකින්නේ. කවුරුවත් හිතනවාද අනේ මේ බලන්න අකමැති දේ අපි දකින්නේ අපේම සංසාරයේ අකුසල් සංස්කාරයක් නිසා කියලා? එහෙම කියන අපි කුසලයේ තුල ශක්තිමත් වෙන්න උත්සාහ ගන්නවද? ඒ අකමැති දේවල් වලට ගැටි තව තවත් අකුසල් තව තවත් වැඩි කර ඒ කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව අපි දකින්නේ ඒ සම්මාදිට්ඨිය දුර්වලයි. බුදුරජාණන් වහන්සේට අදාළව ඉඳන්නේ අන්න බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියට දෙන දෙවෙනි අර්ථය තමයි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව යා ලෝකේ දකින්න. යා කවදාවත් Taman කැමති දෙයක් සිද්ධ වෙද්දී ඒකට ඇලෙන්නේ නැහැ. Taman අකමැති දෙයක් සිද්ධ වෙද්දී ඒකට ගැටෙන්නේ. එයා දන්නවා මේ කැමති දේ අකමැති දේ මම ලබන්නේ පෙර සංසාරේ මං කළා වූ කුසල් සහ අකුසල් වල ඵලයක්. ඒක සම්මාදිට්ඨියේ ලක්ෂණයක් ඈ. තුන්වෙනි සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසයට අපි හැමෝටම විශ්වාසය තියෙන්න ඕනේ. අපි මැරෙන මොහොතේම පටිච්ච සමුප්පන්නව ඊළඟ උපත අපිට සූදානම් නේ. කොහෙද අපි ඉපදෙන්නේ? මරණාසන්න මොහොතේ අපිට ලෝභ සිතක් ඇති වුණොත් අපි ගිහිල්ලා ප්‍රේතයක් වරදත්ත රූප ජීවී ප්‍රේතයක් වෙලා ඉපදෙන්න පුළුවන් ඈ. මරණාසන්න මොහොතේ අපිට ද්වේෂ සිතක් ඇති වුණොත් අපි ගිහිල්ලා නිරේත වැටෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙට වැටෙන්න. අපි මරණාසන්න මොහොතේ අපිට බිඳුනා වූ සිල්පද සිහිපත් වුණොත් අනිවාර්යයෙන්ම අපි තිරිසන් ලෝකේ උපතකට යන්න පුළුවන්. අපි මරණාසන්න මොහොතේ අපි මුහුද කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව ඇතිවුණොත් අපි මුහුදේ අසුරෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි මරණාසන්න මොහොතේ මෛත්‍රී චිත්තයක් ඇති වුණොත් අපි නැවත දෙවියෙක් මිනිසෙක් වෙන්න පුළුවන්. අපි මරණාසන්න මොහොතේ අපි කළා වූ පින්කමක් සිහිපත් වුණොත් නැවත දෙවියෙක් මිනිසෙක් වෙන්න පුළුවන්. අපි මරණාසන්න මොහොතේ අපිට පුළුවන් වුණොත් ධ්‍යානගත හිතක් ඇති කරගන්න රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදෙන්න පුළුවන්. තේරෙනවද? අපි මරණාසන්න මොහොතේ අපිට පුළුවන් වුණොත් අවසාන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න අපිට සෝවාන් ඵලයටපත් වෙන දෙවියෙක් වෙලා ඉපදෙන්න. ඒ නිසා අපි දැන් මොකද්ද විශ්වාසය තියෙන්න ඕනේ? මැරිලා නැවත. ඒතකොට මැරිලා නැවත ඉපදෙනවා කියලා අපි දන්නවා නම් ඒ උපත අපි දුර්වල කරගන්නේද? ඒ උපත දුර්වල කරගන්නේ එහෙනම් හැම වෙලාවම අපි කවදාකවත් ලෝභ දේශ මොහයන් වඩන්නේ. මොකද ලෝභ දේශ මොහයන් වැඩුවොත් අපි දන්නවා අපේ ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියලා. ඒක සම්මාදිට්ඨියේ දැන් මේවා සමාජය තුළ තියෙනවද නැද්ද? තියෙනවා. මම නම් දන්නේ. තේරෙනවද? පේන්න නම් නෑ. උගා දුර්වලයි ඈ. තේරෙනවද?
මරිලා ඉපදෙනවා කියන කාරණේ අපි හිතන්නේ ඒ නිසාම අපි ලෝභ දේශ මොහයන් වල ජීවත් වෙන ප්‍රමාණය එන්නෙම වැඩි. ඒකෙන් අදහස් වෙන්නේ මොකද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ ඊළඟ අර්ථය තමයි ජනප්‍රියභාවය පැතිරෙනවා. අපි ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දෙනවා. අපේ භෞතික සම්පත් ආර්ථිකය ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ. දැන් මේ විශ්වාසයෙන් අපිට තියනවාද? විශ්වාසයෙන් තියෙන්න ඕනේ. තේරෙනවද? අපි තුලේ විශ්වාසයන් තියාගෙන අපි දානීය සීලය වඩනවා වගේම සමාජයේ දෙස බලද්දී සමාජයේ වර්ණය සැපය බලයෙන් වැඩි කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ ධනයෙන්, මහේශාක්‍යභාවයෙන්, ප්‍රභූභාවයෙන්, ධනවත්භාවයෙන් වැඩි කෙනෙක් ඉන්නවා නම් අපි යාට දේශ කරනවද? අපි යාට දේශ කරන්න බෑ. අපිට තේරුම් ගන්න ඕනේ මේ වර්ණය සැපය බලයෙන් මොහු ලැබුවේ පෙර ජීවිතේ දානේ ඵලයෙන් කියන අන සම්මාදිට්ඨිය. තේරෙනවද? ඒ වගේම සමාජය තුළ ජනප්‍රියභාවයට පත් වෙන කෙනෙක් ඉන්නවා නම්, අභියෝගයන්ට නොබියව පොරොත්තු දෙන කෙනෙක් ඉන්නවා නම්, එයාගේ භෞතික සම්පත් ආරක්ෂා වෙන කෙනෙක් ඉන්නවා නම්, සිහි මුලා නොවි මැරුණ කෙනෙක් ඉන්නවා නම් අපි දකින්න ඕනේ මෙයා නම් සීලේ ශක්තියක්මයි කියලා. තේරෙනවද? ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. තේරෙනවද? එහෙම වුණොත් අපි කවදාකවත් කාටවත් වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ දැන් අපේ සිත් තුළ එහෙම ගැටෙනවා. ධනවත් කෙනෙක් දැක්කහම අපි ගැටෙනවා. තේරෙනවද? ජනප්‍රිය කෙනෙක් දැක්කහම අපි ගැටෙනවා. එයි එයා සීලේ දානේ ආනිසංස පිළිගන්නේ නමුත් තමන් දන් දෙනවා. තමන් වර්ණයේ සැපේ බලය ප්‍රාර්ථනා කරලා දන් දෙනවා. අනුන්ගේ වර්ණයේ සැපේ බලය පිළිගන්නේ. තමන් ජනප්‍රියභාවයේ පතාගෙන සිල් රකින්නවා. නමුත් අනුන්ගේ ජනප්‍රියභාවය පිළිගන්නේ ඇයි? ඒ සම්මාදිට්ඨිය. ඔන්න දැන් සම්මාදිට්ඨිය අර්ථය නැහැ. තාම අපි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ ඉන්නේ. හොඳද? ඒ මාර්ගාංගයේ ඊළඟ අංගය මොකද්ද? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට කියන්නේ මොකද්ද? මහා බ්‍රහ්මයා කියලා කියන්නේ. මොකද මහා බ්‍රහ්මයා අම්මා ලෝකයේ දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා තමන්ගේ දරුවා දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන්මයි. දරුවෙක් මව් කුසට ආපු දවසේ පටන් ඒ මව් කුස තුල ඒ දරුවා පෝෂණය කරලා ලොකු මහත් කරලා එයාට ශිල්ප කියලා දීලා ඒ දරුවෙක් හදන්න නම් අම්මා තාත්තා තුල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් තියෙන්නම. එහෙම නැත්නම් කවදාකවත් ඒ දේ කරන්න. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබේ නිවසේ ඉන්න අම්මා තාත්තා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මහා බ්‍රහ්මයා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් මොකක්ද අදහස් කරන්නේ? මහා බ්‍රහ්මයා අපේ ගෙදරට ගෙනල්ලා දීලා තියෙනවා. ඇයි? දරුවන්ට අම්මා තාත්තා තුලින් කුසල් දහම් වඩා ගන්න. දරුවාට පින ශක්තිමත් කරගෙන, දරුවාගේ අනාගත අධ්‍යාපනය ශක්තිමත් කරගෙන, දරුවා යහපත් පුරවැසියෙක් හැටියට, පිනෙන් පිරුණු පුරවැසියෙක් හැටියට ඉදිරියට ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට. ඒතකොට දරුවන් දක්ෂ විය යුතුයි. මහා බ්‍රහ්මයා අපේ ගෙදර ඉන්නවා. ඒ මහා බ්‍රහ්මයාට කිරිකරු වෙලා, මහා බ්‍රහ්මයාට උපස්ථානයන් කරලා, ඒ මහා බ්‍රහ්මයා තුලින් ලබන්නා වූ ශ්‍රේෂ්ඨ පින ජීවිතයට අරගෙන තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගෙන තමන්ගේ අනාගත ජීවිතයට අදාළ පින ශක්තිමත්. හොඳයි. දරුවන් එහෙම නොහිතුවොත් අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා බුදුරජාණන් වහන්සේ කියන සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් ඒ දරුවා බැහැරට ගියොත්, එයා අම්මා තාත්තාට අකීකරු නම්, අම්මා තාත්තාට එයා බොරු කරනවා නම්, බොරු කියනවා නම්, අම්මා තාත්තා කියන දේ කරන්නේ නැත්නම් එයාට මොකද වෙන්නේ? මහා බ්‍රහ්මයාගේ සිත රිදවීම නිසා ඇති කර ගන්නා වූ අකුසල ජීවිතේට එන පොඩි අකුසලයක්ද? මහා බ්‍රහ්මයාගේ හිත රිදවීම කියන්නේ පොඩි අකුසලයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතාට දෙන ආහාර වේලක ආනිසංස 100ක් කීයද තියෙන්නේ? තිරිසන් සතාට දෙන දානේ ආනිසංස කීයක් තියනවද? 100ක් තියෙනවා. දුස්සීල පෘථග්ජනයා එයා දුස්සීලයි පෘථග්ජනයි.
එයාට දෙන්නා වූ ආහාර වේල ආනිසංස කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. තේරෙනවද? එහෙනම් බලන්න මහා බ්‍රහ්මයාගේ හිත රිද්දෙව්වොත් දරුවන්ට කොයිසා එක අකුසලයක්ද? කියන්න පුළුවන්ද මෙපොන්නයි කියලා? ඒ අකුසලයේ නිසා එයාගේ අධ්‍යාපනයක් දුර්වල කරගන්නවා. එයාගේ අනාගත ජීවිතයත් එයා දුර්වල කරගන්නවා. බලවත් අනතුරකට එයා. ඇයි එහෙම උනේ? සම්මා දිට්ඨිය දුර්වල. ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ දරුවන්ට කියලා දෙන්න. පුතේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයන් කියන කාරණය සම්මා දිට්ඨියට අදාළව කියලා දීලා ඒ දරුවන් දෙමාපියන්ට කරන උපස්ථාන තුළින් කිංකරු භාවයක් තුළින් දරුවාගේ පින ශක්තිමත් කරලා යහපත් පිනෙන් පිරුණු පුරවැසියෙක් හැටියට යාට ඉදිරියට ගැනීමේ වගකීම සම්මා දිට්ඨියේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට පනවලා ඒක සම්මා දිට්ඨියේ ලක්ෂණයක් සම්මා දිට්ඨියේ ඊළඟ ලක්ෂණය මොකද්ද? ඕපපාතික සත්වයින් උපදිනවා කියන අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. ප්‍රේතේ, මිනිසතේ, භූතේ, බාහිරවේ ඕපපාතිකව. ඒතකොට මේ විශ්වාසය නැත්නම් අපිට මොකද වෙන්නේ? අපි අකුසලයට බය වෙන්නේ නැහැ. අපි අකුසලයට බය නැහැ. අපි පවට බය නැහැ. මොකද අපි දන්නේ නැහැ ප්‍රේතේ, මිනිසතේ, ඕපපාතිකව ඉපදෙනවා කියලා. එතකොට අපි දන්නවා නම් ප්‍රේතේ මිනිසතේ කෝපපාතිකව ඉපදෙනවා කියලා අපි තුල බිය ඇති වෙනවා නේ. මම නම් මේ පව් කරන්නේ මොකද මාවත් කෝපපාතිකව ප්‍රේතේ මිනිසතේ වෙලා. එතකොට තමන් තුල විශ්වාසයක් තියෙන්න ඕනේ දෙවියෙක් බ්‍රහ්මයේ කෝපපාතිකව ඉපදෙනවා කියලා. දෙවියෙක් බ්‍රහ්මයේ කෝපපාතිකව ඉපදෙනවා නම් තමන් විශ්වාසයක් තියෙනවා අනේ මට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කියලා. මොකද කරන්නේ? පින තුල කුසලයේ තුල ශක්තිමත් වෙනවා. යා දන්නවා හොඳටම දෙවියෙක් බ්‍රහ්මයේ කෝපපාතිකව ඉපදෙනවා. මම දෙවියෙක් බ්‍රහ්මයේ. නමුත් ඕක නොදන්නේ කොච්චර ඉන්නවද? ඇයි ඒ නොදන්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ අවසාන අංගය තමයි අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ ජීවිතේදීම උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරන්න. දැන් මේ විශ්වාසය නැත්තම් අපිට කවදාකවත් මාර්ගය තුල ඉදිරියට යන්න පුළුවන්ද? සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා එයා දකිනවා දෙයනේ අතීතයේ සෝවාන් වෙච්ච උතුමයෝ හිටියා. අතීතයේ චතුරාර්ය සත්‍ය ජීවමානයි, වර්තමානයේ චතුරාර්ය සත්‍ය ජීවමානයි. ඒ නිසා මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔන්න සම්මා දිට්ඨිය ආර්යයන් හත. දැන් ඔය විශ්වාසයන් Tamanට තියෙනවා කිව්වද නැද්ද? අවංකව හෘද සාක්ෂියට අත්දැක තම තමන් ආහාර පිළිතුරක් ගන්න ඕනේ. එක මොකද්ද? දැන් කියන්නේ දැන් මම කියලා තියෙන එක මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙක මොකද්ද? කර්මය කර්මඵල විශ්වාසය. තුන මොකද්ද? පටිච්ච සමුප්පන්න උපත. තේරෙනවද? හතර මොකද්ද? දානීය සීලේ ආනිසංස පිළිබඳ. පහ මොකද්ද? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ. හය මොකද්ද? ඕපපාතික සත්වයින් උපදිනවා කියන හත්වෙනි කාරණය මොකද්ද? මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? අර කරුණු හයම කියලා අපි තුල සංසාර බය ඇති කරලා, කුසලයේ කෙරෙහි විශ්වාසය, පින කෙරෙහි විශ්වාසය ඇති කරලා, මාර්ගයේ කෙරෙහි විශ්වාසය ඇති කරලා අපිට අවසානයේ යොමු කරේ කොතනද? ඔබට මේ ජීවිතේ සෝවාන් ඵලයට එන සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා ඒ ඉලක්කයක් කියනවා. මොකක්ද ඒ ඉලක්කය? මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලයට. ඔබට තාම මේ ඉලක්කය නැත්නම් ඊන් අදහස් වෙන්නේ සම්මා දිට්ඨිය පරිපූර්ණ නැහැ කියලා. යා තවතරු මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා, සද්ධර්ම ශ්‍රවණය කරලා, නුවණින් මෙහි කරලා මේ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න. දැන් අපි කතා කළේ මොකක් ගැනද? සම්මා දිට්ඨිය වැඩුණාට පස්සේ එයා තුළ වැඩෙන්නේ කුමක්ද? සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම. අවිහිංසාව කියන්නේ මොකද්ද? යා කාටවත් හිංසා කරන්නේ
එයා කාටවත් හිංසා කරන්නේ නපුරුකම් කරන්නේ නෑ. අව්‍යාපාදය ව්‍යාපාද කරන්නේ තමන් නිසාවත් එයා ද්වේෂය ඇති කරගන්නේ නැහැ. තේරුණාද? කාටවත් හිංසා කරන්නේ නැහැ, කාටවත් වෛර කරන්නේ නැහැ, කාටවත් ද්වේෂ කරන්නේ නැහැ, කාටවත් නපුරුකම් කරන්නේ නැහැ, කාටවත් අසත්පුරුෂ ධර්මයන් කරන්නේ නැහැ. ඇයි ඒ? එයා තුළ සම්මාදිට්ඨිය, එයා දැන් දන්නවා කර්මය කර්මඵල. මම කේන්ති ගත්තොත් ඊළඟ ජීවිතේ මාව යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙන්න. මම කේන්ති ගත්තොත් මාව ඊළඟ ජීවිතේ සර්පෙක් වෙලා ඉපදෙන්න. මම කේන්ති ගත්තොත් මාව ඊළඟ ජීවිතේ නිරේට වැටෙන්න. අන්න සම්මාදිට්ඨිය කියලා දෙනවා. තේරෙනවද? මම කාට හරි හිංසා කළොත් කේන්ති ගත්තොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත මගේ දුර්වල වෙන්න පුළුවන්. මම කේන්ති ගත්තොත් කවදාවත් මට නැවත දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න බැහැ. මම හිංසා කළොත් කවදාවත් මට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න. දැන් මොකක්ද උනේ? සම්මා දිට්ඨි තුලින් සම්මා සංකප්ප පෝෂණය කරනවා. තේරෙනවද? යා අවිහිංසාව තුළ අව්‍යාපාදයේ තුළ නිරේතුරුව මෙයා ජීවත් වෙනවා. ඊළඟට යා නෙක්ඛම්ම සංකප්පේ. නෙක්ඛම්ම කියන්නේ මොකද්ද? එයා අතහරිනවා. මොනවද එයා අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, ආදේශ, මොහයන් තුළ යා ජීවත් වෙනවා. තේරෙනවද? දැන් මේකට මොකද්ද කියන්නේ? සම්මා සංකප්පයන් ගියා. මොකද්ද කලේ? කේන්ති අඩු කළා, ද්වේෂය අඩු කරගත්තා, තමාගේ ඇති කරගන්නා වූ ව්‍යාපාදය ඇති කරගත්තා. එයා කාටවත් හිංසා කරන්නේ, එයා වචනයකින් හිංසා කරන්නේ, ඉරියව්වකින් හිංසා කරන්නේ. එයා හැම වෙලාවෙම සිනහවකින් හරි වචනයකින් හරි තව කෙනෙක්, ඔබ සිනහවකින් තව කෙනෙක් සතුටු කරනවා නම් ඒකට මොකද්ද කියන්නේ? සම්මා සංකප්ප කියන්නේ. ඔබ වචනයකින් තව කෙනෙක් සතුටු කරනවා නම් ඒකට මොකද්ද කියන්නේ? සම්මා සංකප්ප කියලා. ඒ නිසා සම්මා සංකප්ප වැඩෙන්නේ කුමක් වැඩිමොත්ද? සම්මා දිට්ඨිය වැඩිමෙන් තොර කවදාකවත් සම්මා සංකප්ප වැඩෙයිද? හොඳයි. ඒ නිසා නිරේතුරුවම දැන් අපි මොකද කරන්න ඕනේ? සම්මා සංකප්පයන් තුළ ජීවත් වෙන්න. මං කිව්වාට පස්සේ කියන්නේ ඔබ මට නැවත ද්වේෂ කරන්නේ. මම ඔබට නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත වෛර කරන්නේ. මම ඔබට නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නපුරුකම් කරන්නේ. මම ඔබට නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත විවේචනය කරන්නේ. මම ඔබට නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නොසලකා හරින්නේ. මම ඔබට නැවත මෛත්‍රී කරමි. මේකට තමයි සුන්දර සම්මා සංකප්ප කියන්නේ. ඇයි අපි සාරා සංකල්ප ලක්ෂ ගානක් මේ පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් අපි මේ ඉන්නේ. අපි නිසා නම් අනුන් නිසාමයි. තේරුණාද? අනුන් බැන්නා කියලා අපි වයින්න ගියා. අනුන් විවේචනය කළා කියලා අපි විවේචනය කරන්න ගියා. අනුන් නෙරෙව්වා කියලා අපි ඔරවන්න ගියා. අනුන් නපුරුකම් කළා කියලා අපි අනුන්ට නපුරුකම් කරන්න. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන්වත් මේ දේ තේරුම් අරගෙන ඔබ නවතින්න කියලා. තේන්නයි? කැමති කෙනෙක් දුවපු දෙන් තව සාරා සංකල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ගලාගෙන යනවා. ඒ නිසා කැමති කෙනෙක් දුවපු දෙන් ඔබ නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ. මොකද අපි නැවතුනේ නැත්නම් කවුරු හරි ද්වේෂ කරද්දී අපි ද්වේෂ කළොත්, කවුරු හරි බණිද්දී අපි බැන්නොත්, කවුරු හරි නපුරුකම් කරද්දී අපි නපුරුකම් කළොත්, ඔහු නිසාම ඔබත් දුවන කෙනෙක් බවට පත් වෙනවා. තේරුණාද? ඒ නිසා මේ ධර්මය අපිට කියලා දෙන්නේ කවුද? සම්මා
සංකප්ප. ඒතකොට සම්මා සංකප්ප වැඩෙන්න නම් මොකද්ද වැඩෙන්න ඕනේ? සම්මා දිට්ඨිය සම්මා සංකප්ප පෝෂණය කරද්දී ඊළා නිරේතුරුවම මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක්. මෛත්‍රියට ආනිසංස කීයක් තියෙනවද? මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා. තේරෙනවද? එතන මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා නම් ද්වේෂයට විපාක කීයක් තියෙන්න ඕනද? මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා නම් ද්වේෂයට විපාක කීයක් තියෙන්න ඕනද? 11ක්. අන්න තේරුම් ගන්න ඕනේ. මෛත්‍රිය සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, දෙවියන්ට මනුස්සයෙන්ට අමනුෂ්‍යයෙන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ. දැන් ඒතකොට දේශය වැඩිවොත් මොකද වෙන්නේ? මේ සියල්ලම අනිත් පැත්තට පෙරෙනවා. එහෙනම් ද්වේෂයේ කේන්තියේ තියෙනා වූ විරුභාවය පේනව නේද? හොඳේ. ඒ නිසා නිරේතුරුවම මෛත්‍රී කෘත්‍යය තුල ශක්තිමත් වෙන්න ඕනේ. මම කිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම දෙවියෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දෙවියෝද භක්මයෝද කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම
සතර අපායේ සත්වයෝද මනුස්සයෝද දෙවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. මම දැන් මොකද ආරෂ්ඨාංගික මාර්ගාංග කීයක් කියවද? සම්මා දිට්ඨි සම්පන්න. දැන් මොකක්ද අහපු ප්‍රශ්නේ? භාවනාවට අදාළවයි ප්‍රශ්නයක් ඇහුවේ. ඒ නිසා දැන් ඔක්කොම කියන්නේ මම දැන් නවත්තන්නේ. තව සතරක් මම ඉන්නවා. ඒ හතරේදී භාවනාව දක්වා අරගෙන යනවා ඈ. හරිද? දැන් සාදුකාරයෙන් දෙන්න. සාසාස. අප්‍රමාණ සතුටපත් වෙන්න මේ මොහොතේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම මහා සංඝ රත්නය ආරම්භ කරගෙන සිව්පස්සේ නැතුපස්ථාන කිරීමෙන් ඒ වගේම කුටි පූජාවන් සිද්ධ කිරීමෙන් උදෑසන පින්ඩ පාත දානයන් කැඳ පූජාවන් සිද්ධ කිරීමෙන් රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම ආරාමයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන්නා වූ පින්වතුන්ලා සියලුම දෙනාට දැකබලා සතුට වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාකර අම්මල තාත්තල ආච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වන සියලු සත්වයෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්වෙන් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සප්ප දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු මේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන්
ඒවා ශාස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාවචාචම්මේ කියලා එත්තාවචාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේ සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මහා සංඝරත්නය ආරම්භ කරගෙන කරගත්තා වූ පින්කම් තුළින් රැස් වෙන්නා වූ පින්වතුන්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං ජච්ඡා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සන්නමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයට කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වුණා වූ සියලුම දෙනාට දැක බලා සතුටු වුණා වූ සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝ රත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා ඔබලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සුවපත් වේවා අවසරයි ස්වාමීන් වහන්සේ ඕපාර සන්දානි වන්ති සුවපත් වේවා දීර්ඝායුෂ සේවා චතුරාර්ය සත්‍ය ධර්මය නාබෝ දේවා साधु साधु अनुमोदामि साधु अनुमोदित सुपत्तेवा कमामि कमितदब्बं सुपत्तेवा तेरुවන් සරණයි සුවපත් වේවා දීර්ඝායුෂ සේවා චතුරාර්ය සත්‍ය ධර්මය නාමෝ දේවා හැමෝටම ගොඩාක් පිං හරි නේද මොකද දැකබලා සතුටුවෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයේ මේ පිණිසම ශක්තියක් වේවා දේවාංශ මහා සංඝයා කරගෙන දීර්ඝ පූජාවක් සිදු කිරීමේ ලැබෙදත්තා වූ පින්වත් නොවන මහත්මියටත් පවුලේ සියලු දෙනාට දැකබලා සතුටුවෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින්වත්වන ශක්තියක් දෙවන් සරණ දීර්ඝායුෂ දෙවන් සරණ මහා සංඝයා කරගෙන දීර්ඝ පූජාවක් සිදු කිරීමේ ලැබෙදත්තා වූ පින්වත් නොවන මහත්මියට පවුලේ සියලු දෙනාට දැකබලා සතුටුවෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා දීර්ඝායුෂ දෙනසමින්
දෙවසනකදී මහා සංඝයා අනුකරගෙන පිළිකර පූජාවන් සිදු කිරීමෙන් රැස් කරගත්තා වූ පින්වත් මොන මහත්මියට පවුලේ සියලු දෙනාට දැක බලා සතුටුවෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් දෙවන් සරණයි සංඝයා පූජා දෙවසනකදී මහා සංඝයා අනුකරගෙන පිළිකර පූජාවන් සිදු කිරීමෙන් රැස් කරගත්තා වූ පින්වත් නොවන මහත්මියට පවුලේ සියලු දෙනාට දැක බලා සතුටුවෙන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා දීර්ඝායුෂ දෙවන් සම්මෙලව මහා සංඝයා අනුකරගෙන පිළිකර පූජාවන් සිදු කර ගැනීමෙන් රැස් කරගත්තා වූ පින්වත් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඔබලගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා දීර්ඝායුෂ සැලසෙයි මහා සංඝයා අනුකරගෙන පිළිකර පූජාවන් සිදු කිරීමෙන් රැස් කරගත්තා වූ පින්වත් පුතණුවන්ට මව් දෙමාපියන්ට දැක බලා සතුටු වෙන සිළු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. ඔයාගේ ජීවිතයට බලපාන අතීත අකුසල් තිබේ නම් ඒවා තුනී වෙලා අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්ස සිද්ධ වේවා දීර්ඝායුෂ සැලසේ. දෙවන් සන්නකදී මහා සංඝයා අනුකරගෙන පිළිකර පූජාවන් සිදු කිරීමෙන් රැස් කරගත්තා වූ පින්වත් නොවන මහත්මියට පවුලේ සියලු දෙනාට දැක බලා සතුටු වෙන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා දීර්ඝායුෂ දෙවසනකදී සුවපත් වේවා දීර්ඝායුෂ සේවා ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා මව් දෙමාපියන්ටත් මේ පින් අයිති වේවා දෙවසනකදී සුවපත් වේවා දීර්ඝායුෂ සේවා මව් දෙමාපියන්ටත් මේ පින් අයිති වේවා ඔයගොල්ලන්ගේ අධ්‍යාපන